සුවපත් වේවා කයින් සහ මනසින් දෙකින්ම දරාගන්න අමාරු කාලයක් නිසා සුවපත් භාවයේ කායික සහ මානසික දෙවංශයෙන්ම ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේ උදේ පාන්දරක එක දවසක අප්‍රිකාවේ ගොවියෙක් තමන්ගේ බැටළු රංචුව දක්කගෙන එනවා. රංචුවක් කියලා කිව්වම ස්ටාර්ස් ගානක්නේ. මෙහි වගේ නෙවෙයිනේ අප්‍රිකාවනේ. ඔය අතරේ ජැන්ඩියට ඇඳ පැළඳගත්ත කෙනෙක් සුපිරි වාහනයකින් ඇවිල්ලා මේ ගොවිය ගාව නතර කරලා එළියට බැහැලා අහනවා. ලොකු නැහැ මං මේ තමුන්ගේ බැටළු රංචුවේ ඉන්න බැටළුව ගාන ගණන් කරලා කියන්නද? ගොවියා පොඩි හිනාවක් දැම්මා. විරුද්ධතාවය පළ කරේ නැහැ. හරි මගේ වැඩේ කරලා දෙන්නම්. තමුන් මට මේ තමුන් ගාව ඉන්න කළු බැටළුව මට දෙන්න පුළුවන්ද? ඒත් නිහඬ හිනාවක් පැවවා. ඊට පස්සේ අර ජැන්ඩි පහට ආපු අමුත්තා තමන්ගේ වාහනයෙන් ගත්ත ලැප්ටොප් එක එළියට ගත්තා. ඊට පස්සේ වහාම සංනිවේදන චන්ද්‍රිකාවක් එක්ක සම්බන්ධ වුණා. මේ දිග විශාල බැටළු රංචුවේ ඉන්න බැටළු ගාන හරියට කීයද කියලා සැටලයිට් ඩේටා අරගෙන ඔක්කොම ඇනලයිස් කරලා කිව්වා මෙච්චරයි ගාන. හරි නේද ගාන? ඔව් ගාන හරි. මහත්ය ලෝක බැංකුවෙන් නේද? අර ගොවියා අර ජැන්ඩියට ඇදලා පැලඳලා ආපු පුද්ගලයාට කිව්වා. තමුන් නැහැ කොහොමද මම ලෝක බැංකුවෙන් කියලා දන්නේ? කාරණා තුනක් හින්දා. එකක් මම ඉල්ලුවේ නැති උදව්වක් මහත්තයා පැනලා මට කළා. දෙක මේ බැටළු රංචුවේ ඉන්නේ බැටළුව කීයද කියලා මහත්තයා කියන්න කලින් මන් දන්නවා. මම දැනගෙන හිටපු දෙයක් තමයි මහත්තයා මට කිව්වේ. ආයි අපිට 아무තු දෙයක් ගැන්වෙත් නැහැ. තුන මහත්තයා මගේ මේ ඉන්න කළු බලු තඩියා බැටළුවෙක් කියලා තමයි අඳුරගත්තේ. මහත්තයලා දන්නේ නැහැ අපේ රට ගැන. අපේ රටවල් ගැන නොදැන තමයි ඔය මහත්තයලා අපිට එක එක සැලසුම් යෝජනා කරන්නේ. කතාව ඕකයි. මේ කතාව එදටත් අදාළයි අදටත් අදාළයි හෙටටත් අදාළයි. ලෝක බැංකුවේ කියන උපදෙස් අනුව ගොඩනැගිච්ච රටක් ගැන ලෝක ඉතිහාසයේ තියෙනවා ඇති කියලා මොහන් සමනනායක සාවෙන් පස්සේ අහලා දැනගන්න එහෙම ඇති කියලා මම හිතන්නේ නැහැ. කොහොම වුණත් ගිනි පොලිය දසය වුණත් සමහර වෙලාවට දසයගෙන් වුණත් ගිනි පොලියට ගන්නත් වෙනවා. ඒකත් ඇත්ත. හැබැයි ලෝක බැංකුව කියන විදියට වැඩ කරනවද නැද්ද? අර අප්‍රිකාවේ ගොවිය කියපු කතාව මතක් කරගෙන අපි යනවා ජාතික පුවත්පත්වල වාර්තා කරන ප්‍රධාන සිරස්තල මොනවද කියලා බලන්න. පෙරේද මධ්‍යම රාත්‍රියේ ඉඳලා තමයි තෙල් මිල වැඩි වුණේ. ඒ නිසා ඊයේ පත්තරවල තෙල් මිල වැඩිවීම ගැන තිබුණේ නැහැ. ඩේලි මිරර් පුවත්පතේ විතරයි සඳහනක් තිබුණේ. අපි ඒක පුටා දැක්කවා. දැන් අද ජාතික පුවත්පත්වල සිංහල මාධ්‍යෙන් පළවෙන ජාතික පුවත්පත් සියල්ලෙම තෙල් මිල ගැන තමයි කතාව. තෙල් මිල බඩු මිලත් නග්ගයි. පාසල් වෑන් ත්‍රිරෝද රථ කුලී පාවහන් ඇතුළු කුලී පාන් ඇතුළු බේකරි කෑම මිල වැඩි වේ. කුලී පාවහන් නෙමෙයි. පාසල් වෑන් ත්‍රිරෝද රථ කුලී පාන් ඇතුළු බේකරි කෑමවල මිල වැඩි වේ. ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලය මේ යොහාන් බාසුර සහ නිමල කොඩිතුවක්කුයි ලංකාදීපයට මේ වාර්තා කර සිටින්නේ ප්‍රධාන සිරස්තලය විදියට අද දවසේ. ඊළඟට අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මේ කාරණාවම තමයි අද පුවත්පත තෙල් මිලේ බලපෑම මුල ඉඳලා කෙලවරටම අනුසිරස්තල විදියට වාර්තා කරනවා. ඉන්ධන මිල වැඩිවීමෙන් සියල්ල වැඩි වෙයි. 27000 සිට අවම ගාස්තු රුපියල් 3කින් සහ සෙසු ගාස්තු රුපියල් 20කින් වැඩි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියන්නේ ඒගොල්ලොන්ට හිතුමනාප ගණන් වැඩි කරගන්නයි හදන්නේ. ත්‍රිරුද රථයේ මුල් කිලෝමීටරයට රුපියල් 80යි. පාන් හා බේකරි නිෂ්පාදන මිල පාවෙයි. සියලු බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීම බේකරි හිමියන්ගේ කැමැත්ත අනුව. ඒකත් එහෙමයි. අතර චූම් පාන් නවතින්නත් ඉඩ තියෙනවා කියලා කියනවා. පාන් ඊළඟට බේකරි නිෂ්පාදන වලට ස්ථිර මිලක් නැතුව දිනපතා එදිනෙදා ගණන් කියනවා කියලායි සඳහන් කරන්නේ. ඉන්ධන සාධාරණ නැතිනම් පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පළාත් පාසල් ළමයින් ප්‍රවාහනය කිරීමේ සංගමය කියනවා. අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහනය කිරීමේ සංගමය එළවලු මිල 15කින් 20කින් යලිත් ඉහළට. ඉන්ධන මිල වැඩිවීමට සමගාමීව IOCත් මිල ඉහළ තමයි. අපනයන සහ ආනයන ගාස්තු බහලුම් ප්‍රවාහන ගාස්තුත් 20කින් ඉහළට කියලා අද පුවත්පත එහෙම සිරස්වල වාර්තා කරනවා. දිවයින පුවත්පතට අවධානය යොමු කරනවා. දිවයිනටත් අකිත පෙරට චමින්ද සිල්ව ශිරාණ රණසිංහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් නුවරඑළිය නාලක රත්නායක ඇතුළු පිරිස වාර්තා කරන්නේ අපි කබලෙන් ලිපට වැටුණ ජනතාවගෙන් ආණ්ඩුවට දෙස් දෙවොල් දීවරය බෝට්ටුවෙන් මුහුදට පාසල් වෑන් ගාස්තු ත්‍රියෝද රථ ගාස්තු නගී
එළවලු මිලත් නැගී, ප්ලේන් ටී සිට ආහාර මිලත් නැගී, ඉන්ධන සාල නැත්තම් බස් ගාස්තුත් නැගී නැංගෙ මෙහෙමයි කියලා නැවත මතක් කරනවා. පෙට්‍රල් 23කින්, ඩීසල් 10කින් සහ භූමි තෙල් 10කින් සමන්ගමගේ වාර්තා කරන ඉන්ධන මිල වැඩිවීමේ කිසිම විනිවිදභාවයක් නැහැ කියලා එරන් වික්‍රමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියන ලෝක මිල අඩු වෙද්දි මෙරට වැඩිවීම කනගාටුවක්. ඉන්ධන මිල සූත්‍රයක් මේ මොහොතේ ඉතා අත්‍යවශ්‍යයි කියලා අකිත පෙරේර මේ වාර්තා කරන ජනමාධ්‍ය අමාත්‍යතුමා කරන ප්‍රකාශය. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට යනවා. අරුණ පුවත්පත වාර්තා කරනවා වරණ පෙරමුණු සිතාරි රාජ් වටවල ඉඳලා මණ්ඩල සුදත් සෙල්ලෙව 60 ඉඳලා වාර්තා කරනවා GMO වර්ජනය දිගටම GMO ඒකේ වර්ජනය දිගටම ඊයේත් බෙහෙත් ගන්න ආපු රෝගීන් දහස් ගණනක් හැරී යති. කොළඹ ජාතික රෝහල, කලබෝයි රෝහල සහ මහනුවර ශික්ෂණ රෝහලේ ඇතුළු දිවයින පුරා රෝහල් වලට ප්‍රතිකාර සඳහා පැමිණි බාහිර රෝගීන් සායන කටයුතු සඳහා වැඩ වර්ජනයෙන් බාධා වුණත් ඒවායේ හදිසි සේවාවන් ක්‍රියාත්මක වූ බව රෝහල් බලධාරීන් කියනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් වල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජික වෛද්‍යවරුන් වැඩ වර්ජනයේ නියැලෙද්දී රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ සංගමයට අයත් වෛද්‍යවරු සේවය කරන රෝහල්වල බාහිර රෝගී අංශ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුණා. මේ වැඩ වර්ජනය ආරම්භ කළේ මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව අත්අනෝමතික ලෙස වෛද්‍යවරුන්ට පත්වීම ලබා දෙන බවට චෝදනා කරමින්. කෙසේවත් වෛද්‍යවරුන්ට පත්වීම ලබා දීම අත්අනෝමතිකව සිදු කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කළා වුණාට අමාත්‍යාංශය කියන්නේ මාරුමී මණ්ඩලය රැස් කළා තමයි මාරුමී මණ්ඩලය මේ තීන්දුව ගත්තේ. ඒ වගේම වෘත්තීය සංගම්වලත් එකඟතාව පළ වුණා කියලා. තෙල් මිල වැඩි වෙලා තියෙනවා, මිනිස්සු පීඩාවට පත් වෙලා තියෙනවා, කන්න බොන්න හිඟ වෙලා තියෙනවා. එහෙම තැනක මාරුවීම් කියන සාධකයේ මුල් කරගෙන වැඩ වර්ජනයකට යන එක කොයිතරම් දුරට සාධාරණද නැද්ද කියන ප්‍රශ්නය ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන් වෙයි. ආණ්ඩුවත් එක්ක කතා කරලා හරි එහෙම නැත්නම් වර්ජනය කළා කොහොම හරි කළා සතියක්මාරක් ඇතුළත ඔය ගැටලුව විසඳගත්තා කියන්නකෝ. මේ දුක් විඳින මිනිස්සු ඒ අයට කවුද වන්දි දෙන්නේ? නැත්නම් ඔවුන්ගේ දුක කියන්නේ කාටද? කොළඹ තරුපහේ හෝටලයක තරු විසි වෙන කුඩු ජාවාරමක් අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ හැටියට වාර්තා කරනවා. කීර්ති මෙන්ඩිස් සහ කොළඹ ජයසිංහයි වාර්තාව ගෙනින්නේ. දවසකට රුපියල් ලක්ෂ 2 ගානේ කාමරයකට ගෙවලා මාස 2ක් තිස්සේ මේ බිස්නස් එක කරලා ඒ අනුව මොවුන් මේ ජාවාරමේ ඉදී තිබෙන්නේ තරුපහේ හෝටලයක නිවාස සංකීර්ණයක ඇපාර්ට්මන්ට් එකක ඉඳලා දවසට ලක්ෂ 2 ගානේ මුදල් ගෙවලා තියෙනවා. වලාණු දූෂණ මර්ධන ඒකකයේ ඊටාම සූක්ෂම කරපු වැටලීමකින් තමයි මේ පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. අත්අඩංගුවටගත් කල්ලියේ නායකයා බර්ගර් ජාතිකයෙක් වන අතර ඔහු සතුව බැංකු ගිණුම් 22ක්, ATM කාඩ් 58ක්, විවිධ පුද්ගලයන් සතු ජාතික හැඳුනුම්පත් 11ක්, ජංගම දුරකථන 4ක්, SIM කාඩ් 8ක් සහ රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදලක් තිබුණා කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි කුඩු සහ අයිස් කියන මත්ද්‍රව්‍යත් විශාල ප්‍රමාණයක් ඔවුන් ගාව තිබුණා කියලා වාර්තා කරද්දී අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මේ අල්ලපනල්ලේ පහුගිය දවසක ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් සමගි ජන බලවේගය ඔවුන්ගේ නියෝජිත සමුළුව පැවැත්වුවා. ඒකත් එක්කම නැවතවතාවක් විරුද්ධ පක්ෂයේ දේශපාලන කණ්ඩායම් අතර කලබලයක් ඇති වෙලා තියෙනවා කියලායි වාර්තා කරන්නේ. රුවන්ත නිතුල්ගස්පිටිය අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා. ජනපති අපේක්ෂකත්වයට විපක්ෂයෙන් 7 දෙනෙක් සජිත්ට උදව් කළ 5ක් ඒ අතර ඒ අය සමගි කරවීමේ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් වෙලා තිබෙනවා කියලා අද මේක මව්බිම් පුවත්පතත් වාර්තා කර සිටියා. දිනමින පුවත්පතත් වාර්තා කරනවා. ඒ අනුව පාටලී චම්පික රණවකගේ 43 වන සේනාංකයේ නීතිඥ කමිටුවේ සභාපති මණ්ඩලයේ සමාජිකයන් වන නීතිඥ මෛත්‍රී ගුණරත්න, නීතිඥ ශිරාල් රක්තිලක, නීතිඥ ගුණරත්න වන්නිනායක ඇතුළු පිරිසක් ඊයේ හවස එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සාකච්ඡා කළා තියෙනවා. මේ පිරිසට අමතරව රංජිත් තෙන්නකෝන්, අසාද් සාලි කියන හිටපු ආණ්ඩුකාරවරුත් සහභාගී වෙලා තිනවා. රුවන් විජේවර්ධන, පාලිත රංගේ බණ්ඩාර, වජිර අබේවර්ධන කියන එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන පිරිසත් සහභාගී වෙලා තිනවා. ඒ අනුව විපක්ෂයේ සියලු පක්ෂ සහ කණ්ඩායම් සමග ඒකාබද්ධ වැඩපිළිවෙලක්, ඒකාබද්ධ ව්‍යාපාරයක් ආරම්භ කරන්න මේකට හොඳම කාලේ දැන් තමයි හොඳම කාලේ. ඔක්කොම එකතු කරගෙන අපි එක කණ්ඩායමක් හදමු. ශක්තිමත් විපක්ෂයක් බිහි කර ගැනීම වෙනුවෙන් පුද්ගලයෙක් නො වැඩපිළිවෙලක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් විපක්ෂයේ බලවේග සහයෝගය ලබා දෙනවා නම් එවන් සාකච්ඡාවකට පහසුකම් සැපීමට තමන් සූදානම් වන බව මේ අවස්ථාවේදී මේ පිරිස සඳහන් කරලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා, කරු ජයසූරිය මහත්මයා සහ පාටලී චම්පික රණවක මහත්මයා එකතු වෙලා අලුත් දේශපාලන බලවේගයක් හදන්න සූදානම් වෙනවා කියලා මේ අතරේ වාර්තා කරනවා ජාතික පුවත්පත්. තෙල් මිල වැඩි වෙද්දි, ඉන්ධන මිල වැඩි වෙද්දි, බඩු මිල වැඩි වෙද්දි ඊළඟ අපේක්ෂකයා සඳහා තියෙන ඉල්ලුමත් වැඩි වෙනවා. hina වෙන්න බෑ, අඬන්න පුළුවන්. මත්පැන් බොන්න බෑ, hina වෙන්න බෑ, මත්පැන් බොන්න බෑ. නත්තල කැන්සල් කරමුද? ප්‍රවෘත්ති දෙකක්. කතා දෙකක්. පටලවා ගන්න එපා. රටේ තොටේ තත්ත්වය මේකයි. සංසුන් වෙන්න කියලා කොච්චර කිව්වා වුණත් සන් නෑ, සුන් විතරයි. බස් ගාස්තු ගැන තීන්දුව අද හෙට ප්‍රකාශයට පත්වීමට නියමිතයි කියලායි සඳහන් වෙන්නේ.
බස් ගාස්තු ගැන සාකච්ඡාව අද හෝ හෙට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියන සුභාෂිනී සේනානායක වාර්තා කරන විදිහට බස් ගාස්තු සංශෝධනය කිරීමට අදාළ සාකච්ඡාවක් අද හරි හෙට හරි බස් සංගම් එක්ක පැවැත්වෙන බව සඳහන් කර සිටියා. ඒ අනුව වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව යම් සාධාරණ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය ඊයේත් සාකච්ඡා කළා කියලා අද දිනමින පුවත්පත සඳහන් කර සිටිනවා. බස් ගාස්තු වැඩි වෙනවද නැද්ද කියන එක අද දවසේ තීරණය වෙයි. දිවයින පුවත්පතට අවධානය යොමු කරනවා. දිවයින පුවත්පත වාර්තා කරනවා රජය මිල වැඩි කළේ ලෝක වෙළඳ පොලේ බොරු තෙල් මිල 15 බහසමින් තිබෙන අවස්ථාවක. රජය මිල වැඩි කළත් ලෝක තෙල් මිල ගණන් අඩු වෙලා කියලා ශාම්නුවන් ගණේවත්ත අද දිවයින පුවත්පතට වාර්තා කර සිටිනවා. ඒ අනුව ශාම්නුවන් ගණේවත්ත සඳහන් කරන්නේ පහුගිය ඔක්තෝබර් මාසයේ තෙල් බැරලයක් ඇමරිකන් ඩොලර් 83ක් පමණ දක්වා ඉහළ ගිහිල්ලා තිබුණා. දෙසැම්බර් 20 වෙනකොට ඇමරිකන් ඩොලර් 71.720 දක්වා බොරු තෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 10කින් විතර අඩු වෙලා තියෙනවා. එහෙම අඩු වෙලා තියෙන වෙලාවක තමයි ආණ්ඩුව මේ මිල වැඩි කළේ කියලා. ඇයි එහෙමනම් මිල වැඩි කළේ? මිල වැඩි කළේ ඇයි කියන කාරණාව පිළිබඳව සඳහන් කරද්දී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරු මහත්මයා ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ පිළිබඳ පැහැදිලි කළා. තෙල් මිල වැඩි කළේ විදේශ සංචිත ගැටලුවට විසඳුමක් විදියට. තෙල් මිල වැඩි කළේ විදේශ සංචිත ගැටලුවට විසඳුමක් විදියට. ඒ අනුව මේ වෙනකොට අපි විදේශ සංචිත පිළිබඳ බරපතල ගැටලුවකට මුහුණ දීලා තිබෙනවා. ඒ ගැටලුවට එක විසඳුමක් විදියට තමයි ඉන්ධන මිල වැඩි කරේ. ඉන්ධන පරිභෝජනය අධෛර්යමත් කිරීම තමයි එක අරමුණක්. ඉන්ධන මිල ඉහළ යාම උද්දමනය කරේ 3% පමණ බලපෑමක් ඇති කරනු ඇති බවට මහ බැංකුව පුරෝකථනය කර තිබෙනවා. ඒ කියන්නේ අර පත්තරවල සියස්සලවල තිබුණානේ පාම් මිල වැඩි වෙනවා, ත්‍රිවිල් ගාස් වැඩි වෙනවා, මේ සියල්ල මිල වැඩි වෙනවා කියලා මහ බැංකුව පුරෝකථනය කරනවා. 3%කින් පමණ උද්දමනය වැඩි වෙන්න පුළුවන් කියලා. කොහොමුණත් මේ අවස්ථාවේදී ඩලස් සලහපෙරු මහත්මයා සඳහන් කර සිටියේ ඉන්ධන ආනයනය කිරීම සඳහා මාසිකව ඇමරිකන් ඩොලර් කෝටි 35.44 මුදලක් වැය වෙනවා. විදේශ සංචිත වේගයෙන් ක්ෂය ප්‍රධාන හේතුවක් බව ඒක බලපාලා තිබෙනවා. හැබැයි මේ තත්වයට වෙනම විකල්ප තියෙනවා. ඒ විකල්ප සඳහාත් අපි අවධානය යොමු කරන්න ඕනේ. මේ මොහොතේදී තෙල් මිල වැඩි කළේ ගෝලීය වෙළඳ පොලේ මිලට වඩා අපේ විදේශ සංචිත ගැටලුව පිළිබඳව අවධානය යොමු කරමින් විදේශ සංචිත පිළිබඳ ගැටලුවට අවධානය යොමු කරමින් තමයි මේ තෙල් මිල වැඩි කිරීම සිද්ධ කළේ කියලා අද ඩලස් සලහප්පෙරු මහත්මයා කරන ප්‍රකාශය වාර්තා කරනවා. මොකද විදේශ සංචිත ගැන කිව්වයින් පස්සේ අපිට විදේශ විනිමය එහෙම නැත්නම් ඩොලර් ලැබෙන ප්‍රධාන මාර්ග අතරින් එකක්නේ විදේශගතව ඉන්න අපේ ඥාතීන් ඒ රටවල් වල ඉඳලා උපයලා එවන මුදල රටින් එන ඩොලර් තවත් අඩු වෙයි කියලා අද අමිල අබේරත්න වාර්තා කරනවා මව්බිම් පුවත්පතට. ඒ අනුව ගිය අවුරුද්දට සාපේක්ෂව ගිය නත්තලට සාපේක්ෂව මේ නත්තලේදී රටින් එන ඩොලර් එහෙම නැත්නම් විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට එන ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 785කින් පමණ අඩු වෙලා කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. රටින් එන ඩොලර් තවත් අඩු වෙයි කියලා මව්බිම එහෙම වාර්තා කරනවා. එතකොට මේ තත්ත්වයක් එක්කම ඉන්ධන මිල වැඩිවීමට බලපාපු තවත් එක කාරණාවක් විදියට මේ පරිභෝජනය ගැන සඳහන් කරනවා. ඒ කියන්නේ පරිභෝජනයේ වැඩිවීම ඒක අධෛර්යමත් කිරීම තමයි ඉන්ධන මිල වැඩි කරන්න මේ මොහොතේ ගත එක තීන්දුවක්. ඒ වගේම එන්ජින් ගසා විදුලි වාහන තෙල් වලට හැරවීමේ මගඩියකුත් ගැන මේ අතර හෙළි වෙනවා. චමින්ද සිල්වා දිවෙන පුවත්පතට වාර්තා කරන මේක කාලයක් තිස්සේ කරගෙන ආපු වැඩපිළිවෙලක්. 2015 අවුරුද්දේ ඉඳලා ශ්‍රී ලංකාවේ භාවිතයට විදුලි වාහන පැමිණියත් විදුලි බල මණ්ඩලය විසින් අත්අනෝමතිකව සිදු කරනු ලැබූ ස්ථාවර ගාස්තු ගණනය කිරීමේ වෙනස් කිරීම. ඒ කියන්නේ ටැරිෆ් එක වෙනස් කර ඊළඟට ගෘහස්ස සූර්ය බල පද්ධතියට සිදුවන අසාධාරණ තත්ත්වයන් නිසා විදුලි වාහන ගෙනාපු අය ඒවයි එන්ජින් වෙනස් කළා ඒවට එන්ජින් සවි කළා තෙල් වලින් දුවන්න පටන් අරගෙන තියෙනවා කියලා මේක අතුරු පුවතක් විදිහට වාර්තා කරනවා අද දිවයින පුවත්පත. කොහොමුණත් ඉන්ධන මිල වැඩිවීම ගැන සාකච්ඡා කරදී දේශපාලන වේදිකාවේ මහරෑ 12ට ආණ්ඩුව ජනතාවට නත්තල් තෑග්ගක් දුන්නා කියලා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කරන චෝදනාව අද නිර්මාණී ගුණරත්න මව්බිම පුවත්පතට වාර්තා කරනවා. මහරෑ 12ට ආණ්ඩුව ජනතාවට නත්තල් තෑග්ගක් දුන්නා කියලා එතුමා සඳහන් කරනවා. ඒ අනුව විපක්ෂ නායකතුමා සඳහන් කරන්නේ ප්‍රශස්ත සහ විද්‍යානුකූලව පාලනය වන රටකට බොහෝ විට සිදුවිය යුත්තේ ලෝකයේ තෙල් මිල අඩුවන විට එම රාජ්‍යයේද තෙල් මිල අඩුවීම බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. ප්‍රශස්ත සහ විද්‍යානුකූලව පාලනය වන රටක
ලෝකෙ තෙල් මිල අඩු වෙනකොට ඒ රටෙත් තෙල් මිල අඩු වෙන්න ඕනේ. ජාත්‍යන්තර ණය වෙළඳ පොලේ අඩු පොලියට අපේ රටට ණය ගන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. ණය ගන්න බැරි වුණා. විදේශ සංචිත හිස් වෙගෙන එනවා. අපට අනාගතයේ තෙල් ටික ආහාර ටික බෙහෙත් හේත් ගන්න පුළුවන් වේද කියන බරපතල ප්‍රශ්නය මතුවෙන්න පටන් අරගෙන තිනවා. මේක පටන් ගත්තේ 2019 අගභාගයේ සහ 2020 මුල් භාගයේ කියලා කියනවා. ඒ කියන්නේ ඒතෙක් ප්‍රශස්ත සහ විද්‍යානුකූල විදියට පාලනය වුණා කියන එකයි එතුමා සඳහන් කරන්නේ. මේක පටන් ගත්තේ 2019 සහ 2020 කියලා විපක්ෂ නායකතුමා සඳහන් කරනවා. කවුරු කීවත් අපි IMF එකට යන්නේ නැහැ කියලා මේ අතරේ මහ බැංකුව අධිපතිතුමා කරන ප්‍රකාශය අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා කරන ප්‍රකාශය වාර්තා කරනවා. කවුරු කිව්වත් ණය ගන්න ජාත්‍යන්තර අරමුදලට අපි යන්නේ නැහැ. සුජිත් හේවාජුලිගේ වාර්තා කරන්නේ මේ මොහොතේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ලොකු අවදානමක්. රටේ ආර්ථික ප්‍රශ්නය මූල්‍ය අරමුදලට නොගොස් කළමනාකරණය කරගත හැකි බව අපි විශ්වාස කරනවා. කොන්දේසි වලට යටත් වෙලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැලබා ගැනීම තේරුමක් නැති වැඩක්. ඒකේ අහිතකර ප්‍රතිඵල ලබන වාසි වලට වඩා වැඩි. ඒ නිසා කබ්‍රාල් මහත්මයා සඳහන් කරන විදිහට ණය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ මොහොතේදී ගියත් ඔවුන් අනිවාර්යයෙන්ම පොලි අනුමාත වැඩි කරන්න කියලා ඉල්ලාවි. රුපියල පාවෙන්න ඉඩ හරින්න කියලා කියාවි. ඒ වගේම රටේ සම්පත් විකුණන්න කියලා කියාවි. විශ්‍රාම වැටුප කපාදු කරන්න කියලා කියාවි. ඒ වගේ කොන්දේසි වලට අපිට එකඟ වෙන්න බෑ. ඒ නිසා කවුරු කිව්වත් මේ මොහොතේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැහැ කියලා කියනවා. හැබැයි ඊයේ කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණ වුණා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතුමා ආවයින් පස්සේ ඒ පිළිබඳ අවසාන තීන්දුවක් ගැනීමට නියමිත බව. ඊළඟට මේ ආර්ථික අර්බුදය ලංකාවට විතරක් නෙවෙයි ලෝකයටම බලපාපු තත්ත්වයක් කියන එක කිව්වම සමහරට ජාතික මාධ්‍යකින් රජයේ මාධ්‍යකින් මේක කිව්වයින් පස්සේ ඔබට නිකන් ඒක වෙන විදියකට දැනෙන්න පුළුවන්. හැබැයි මේ අර්බුදය කලින් දුටුවේ නැත්තේ ඇයිද කියන ගැටලුව එක පැත්තකින් මතුවෙනවා. අනෙක් පැත්තෙන් ගත්තාම මේ වෙනකොට මේ පටිතද කරගන්න එක නැත්නම් තමන්ගේ වියදම් කපාහරින එක ජනාධිපතිවරයා තමන්ගේ වැය ශීර්ෂයේදී පෙන්නලා තියෙනවා. ජනාධිපති වැය ශීර්ෂය කපා දැම්මා. ගිය අවුරුද්දට සාපේක්ෂව මේ පාර අඩුයි. ඒ වගේම විශ්‍රාම වැටුප් හිටපු ජනාධිපතිවරුන්ගේ ඉවත් කරලා තියෙනවා. ඒවට සීමා පනවලා තියෙනවා. ඉවත් කළා නෙවෙයි සීමා පැනෙවුවා. ඒ වගේම മന്ത്രിවරුන්ගේ විශ්‍රාම වැටුපට සීමා පැනෙවුවා. මැති ඇමතුරුන්ට ලබා දෙන ඉන්ධන දීමනාව සම්බන්ධයෙන් සීමා ගෙනාවා. ඒව ගණන් හදලා බලලා මෙච්චරයිනේ අඩු වෙන්නේ කියලා හැමදේම විවේචනය කරන උදවිය ගණන් හදලා පෙන්නුනත් ප්‍රතිපත්තිමය වශයෙන් ගත්තාම එහෙම මේ මොහොතේදී දේශපාලනඥයන් එහෙම නැත්නම් ආණ්ඩුව තමන්ගේ කොටස කපා හරිමින් යම් විසඳුමකට නොයසේනම් මේ ප්‍රතිපත්තිමය තීන්දුවකට අරගෙන තිනවා. එහෙම නැත්නම් ප්‍රතිපත්තිමය වශයෙන් අරගෙන තිනවා අපේ වියදම් කපා හැරිය යුතුයි කියන තැන. ඒ අතරේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක මහත්මයා අහනවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක මහත්මයා අහනවා බඩු මිල නගිද්දි උඩ බලන් ඉන්න නම් ආණ්ඩුවක් මොකටද කියලා. බඩු මිල නගිද්දි උඩ බලන් ඉන්න නම් ආණ්ඩුවක් මොකටද? එදා මිල සූත්‍රය ගැන සඳහන් කළා. ඒ වගේම දැන් අද මිල සූත්‍රයක් ආයේ ඕනේ කියලා කතා වෙනවා. ඒ අනුව විමල් රත්නායක හිටපු මන්ත්‍රීවරයා ප්‍රශ්න කරන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම තෙල් මිල අද ඇති කරලා තියෙනවා. මිල වැඩි කිරීම සිදු කර තිබෙන්නේ ලෝක වෙළඳ පොළේ තෙල් මිල පහළ වෙල්ලට තියෙන වෙලාවක. කණිති තෙල් සංස්ථාව අද රූකඩයක් වගේ කණිති තෙල් ඇමති ඉල්ලා සිටි අවස්ථාවේ මිල වැඩි කළේ නැහැ. ඒ වගේම මුදල් ඇමතිවරයා ලංකාවේ සිටි අවස්ථාවේදීත් මිල වැඩි කළේ නැහැ. මිල වැඩි කිරීමේ තීරණය අරන් බැසිල් මහත්මයා විදේශගත වුණාට පස්සේ තමයි මේ කුණු වැටෙන්න නොදී තමයි මිල වැඩි කළේ කියලා ඔහු චෝදනා කරනවා. මිල සූත්‍රය හොඳයි කියන්නත් පටන් අරගෙන තියෙනවා කියනවා. බඩු මිල නගිද්දි උඩ බලන් ඉන්න නම් ආණ්ඩු මොකටද කියලා විමල් රත්නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අහනවා. ඒ වගේම තෙල් මිල වැඩිවීමට එරෙහිව ජවිපෙන් උද්ඝෝෂණ. තෙල් මිල වැඩිවීමට එරෙහිව ජවිපෙන් උද්ඝෝෂණ. ආණ්ඩු මොකටද කියලා අහනවා. එක පැත්තකින් තෙල් මිල වැඩි වෙනකොට එහෙම නැත්නම් බඩු මිල වැඩි වෙනකොට බලන් ඉන්න නම් ආණ්ඩු මොකටද කියලා අහනවා. එතකොට තෙල් මිල වැඩිවීමට එරෙහිව ජවිපෙන් උද්ඝෝෂණ. දැන් ඉතින් මිල අඩුවේ. මේක තමයි අපි දිගටම කරගත්ත කතන්දරේ. බඩු මිල වැඩි වුණායින් පස්සේ උද්ඝෝෂණ කළාම බඩු මිල අඩුවේ කියලා එහෙම වෙන්නේ නැහැ. හැබැයි උද්ඝෝෂණ කරන්න අපේ දවසේ කාල සීමාව තමයි කැප වෙන්නේ. ඒ කියන්නේ අපි වැඩ කරන කාලය තමයි උද්ඝෝෂණ වලට බොරු උද්ඝෝෂණ කියලා කියන්නේ. ඒ කියන්නේ බඩු මිල අඩුවෙන් කරන්න කියලා උද්ඝෝෂණ කරාම බඩු මිල අඩු වෙනවා නම් අපි ඔක්කොමලා පාරට බහලා උද්ඝෝෂණ කළාට කමක් නැහැ. හැබැයි එහෙම නොවන තැනකදී උද්ඝෝෂණ කරන්න කැප කරන කාලය, ඒ ශ්‍රමය, ධනය නැවත වතාවක් ජාතික ආර්ථිකයට අයහපත් ආකාරයෙන් බලපාන්නේ. ඒ නිසා
මේ කතන්දර ගැන නැවත වතාවක් හිතන්න වෙනවා. විපක්ෂයට ගොස් ආණ්ඩුවට තලිබෑමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයාත් ප්‍රකාශ කරනවා. ඒක අද අරුණ පුවත්පත වාර්තා කරන විපක්ෂයට ගිහිල්ලා ආණ්ඩුවට තලිබෑමෙන් ප්‍රශ්න නොවිසඳනවා. ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ මොහොතේ කරන්න ඕනේ ආණ්ඩුව සහ විපක්ෂය එකට එකතු වෙලා ස්ථාවර කිරීම සඳහා රට ස්ථාවර කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම කියලායි ඔහු සඳහන් කර සිටින්නේ. ඒ අතරේ දැන් ජනප්‍රිය තීන්දුව එහෙම නැත්නම් ජනප්‍රිය ක්‍රියාමාර්ග තියෙනවා. සමහරලාවට ඕන්නම් ණයට කාලා පාටි දාන්නත් තිබුණා. 2019 ඉඳලම ණය අරගෙන ණයට කාලා පාටි දාන්නත් තිබුණා. හැබැයි පහුගිය අවුරුදු දෙක ඇතුළත බිලියන 2කින් පමණ ණය ප්‍රමාණය අඩු කරගෙන තියෙනවා සහ ගෙවන්න තිබිච්ච ණය වාරික නිසියාකාරයෙන් ගෙව්වා කියන කාරණාව අනාවරණ වුණා. ණයට කාලා පාටි දාන්න තිබුණා. හැබැයි ප්‍රශ්නවලට උත්තරේ ජනප්‍රිය තීන්දුව නෙවෙයි. අද ලංකාදීප පුවත්පතට සාරා ගොඩකන්ද ලිපියක් ලියනවා ප්‍රශ්නවලට උත්තරේ ජනප්‍රිය තීන්දුවද කියලා. රටට තිබුණු මූලික ආර්ථික ගැටලුව මුල් කාලයේ සිටම හඳුනාගෙන තිබුණා. එකක් උපයන විට දෙකක් වියදම් කළා. ඒක තමයි මූලික ගැටලුව. විදේශ විනිමය ඉපයීම් සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 10ක් වන විට ආනයනය සඳහා බිලියන 20ක් වැය කළා. ඒ කියන්නේ අපි විදේශ මුදල් උපයන්නේ බිලියන 10 නැ බිලියන 20ක් අපි වියදම් කළා රටට ඕනේ බඩු ගන්න. ගත හැකිව තිබුණු ක්‍රියාමාර්ග දෙකක්. එක්කෝ විදේශ මිලදී ගැනීම අඩු කළ යුතුයි. නැත්නම් මොනවා අපනයනය කර විදේශ විනිමය උත්පාදනය කරන්නට සිදුව තිබුණේ. ඒ සඳහා පියවර ගත්තා කියලා දැන් කහ ටික පවා ගෙන්නුවා මේ වෙනකොට පිට රටින්. ඒකට කහ ටික රට ඇතුලේ වවන්න පටන් ගත්තා. ඒ පටන් ගන්නකොට දුෂ්කරතා තිබුණා. කොයිතරම් Facebook වල ඒවෝ මේවා කිව්වද? හැබැයි සාරා ගොඩකන්ද ලියනවා අපි 10ක් හම්බු කළා 20ක් වියදම් කළා. කරන්න තිබිච්ච ප්‍රධාන කාරණා දෙක තමයි ගෙන්නන එක අඩු කරන එක සහ මොනවා හරි විකුණන්න පුළුවන් එහෙම නැත්නම් අපනයනය කරන්න පුළුවන් දේවල්. විකුණන්න නෙවෙයි අපනයනය කරන්න පුළුවන් දේවල් අපනයනය කරන්න පියවර ගන්න එක. ඒ පියවර ගනිමින් තිබුණා. ඉදිරි වසර 2 එහෙම නැත්නම් 5ක කාලය පැරණි පුරුදු සුපුරුදු ජීවිතයෙන් ඉවත් දුෂ්කර කාලයක් ගත කරන්නට සිදුවන බව පැහැදිලි කරගත යුතුව තිබේ. අත්‍යවශ්‍ය දේ පමණක් ගෙන්වා සියලුම විදේශ විනිමය වියදම් අවුරා දැමිය යුතුය. ඇඳුම් පැළඳුම් ආහාර පාන බලශක්තිය සහ බෙහෙත් වර්ග පවා හිඟවනු ඇති අතර එය සමාජයේ සෑම දෙනෙකුට මුහුණ පාන්නට සිදුවන පොදු ඉරණමක් බව පෙන්වා දිය හැක. එමගින් ජනතාව මේ අපහසු කර්කශ තීරණයට එකඟ කරගත හැකිය. එවැනි පියවරකට ගමන් කිරීමේදී අනෙක් දේශපාලන නායකයන්ට දේශපාලන පක්ෂවලටද විශාල වගකීමක් තිබේ. විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය ආදර්ශවත් විය යුතුය කියලා ප්‍රශ්නවලට උත්තරයි ජනප්‍රිය තීන්දුව නෙවෙයි. ජනප්‍රිය නොවන තීන්දුව ගත්තට කමක් නැහැ. ඒවා ජනතාව පස්සේ හරි තේරුම් ගනිවි. හැබැයි දේශපාලනඥයන් ආදර්ශවත් විය යුතුයි. 60ක් රට ගියේ ඒ ආදර්ශය ලබා දෙමින් කියලා තමයි ඒ අනුව අද ලංකාදීප පුවත්පතේ සාරා ගොඩකන්දගේ මේ ලිපියෙන් පැහැදිලි වෙන්නේ. ඒ විතරක් නෙමෙයි ලෝකෙම භාණ්ඩාගාර හොම්බෙන් යන කාලයක් මේ. දම්බික සෙනවිරත්න මේ ලිපිය අද වාර්තා ලියනවා. ඒ අනුව රුසියාවේ පැරණිතම තොරතුරු කාර්යාංශය කියන RIA එම නැත්නම් නොවෙස්කි පුවත් සේවයේ විස්තරාත්මක වාර්තාවක් පළ කරනවා. ඒකේ පෙන්눔 කරන විදියට ඉදිරි අවුරුදු 2ක කාලය තුළ 2-3ක කාලය තුළ ලෝකයේ දියුණු රටවල් ඇතුළු මුළු ලෝකයේම විශාල ආර්ථික පරිහානියකට ආහාර හිඟයකට මුහුණ දෙනු ඇති බව සඳහන් කරනවා. දරිද්‍රතාව හේතුවෙන් මිලියන ගණනක් ජනතාව මියාමේ අවදානමක් තියෙනවා. දරිද්‍රතාව හේතුවෙන් මිලියන ගණනක් ජනතාව මිය යාවි. මේ ණයබර ලෝකයේම දලදේශීය නිෂ්පාදිතෙන් 256ක් ලෝකේ නිෂ්පාදනය කරන ප්‍රමාණය එක ගත්තාම ඒ වගේ 2.5ක් ණයබර තියෙනවා ලෝකේ 256ක්. එසේම ලෝකයේ මෙතරම් ණයබරකින් පීඩා විඳින්නේ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව පළවෙනි වතාවටයි. ඒ අනුව මේ වන විට ගෝලීය ණය ඉහළ යාමේ ප්‍රතිශතය 28ක් දෙවන ලෝක යුද්ධයෙන් පසුව කිසිම අවස්ථාවක අවුරුද්දක මෙතරම් ඉහළ යාමක් පෙන්눔 කළා නැහැ. දියුණු ආර්ථිකයක් ඇති රටවල් වල පවා රාජ්‍ය ණය ගත වූ වර්ෂ ගණනාව තුළ කිහිප ගුණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ධම්මික සෙනවිරත්න පෙන්වනවා ලෝපුරා රටවල් වල ජන ජීවිතය පහළ මට්ටමකට ඇද දැමීමට තරම් මේ බලපෑම දැඩි වෙලා තියෙනවා. භාණ්ඩ මිල ගණන විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඊට ඇමරිකාව අනුගමනය කරන ඇතම් මූල්‍ය සහ ආර්ථික ප්‍රතිපත්ති වගේම පරිභෝජන රටාවද බගක යුතු බව පෙන්වා දෙනවා. ඇමරිකානු නිෂ්පාදනය කරනවාට වඩා කිහිප ගුණයකින් පරිභෝජනය කරති. ගෝලීය වසංගත තත්ත්වයම පමණක් නෙවෙයි මේ මොහොතේ අපි මුහුණ දෙන අර්බුදයට හේතුව ගෝලීය වසංගතය පමණක් නෙවෙයි මීට කලින් ඉඳලා ක්‍රියාත්මක කරගෙන ආපු ගෝලීය ආර්ථික ප්‍රතිපත්තිය. ගෝලීය ආර්ථික ප්‍රතිපත්තිය කිය ඒක රටක තත්වයකට විතරක් සීමා කළා නිදහසෙන් පස්සේ මේකයිනේ කියලා එක දේශපාලන වාසියක් ගන්න කතාවට වඩා විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ක්‍රියාත්මක වෙච්ච ආර්ථික ප්‍රතිපත්තිය ඊළඟට සීතල යුද්ධයෙන් පස්සේ එහෙම නැත්නම්
සොවියට් සංගමයේ බිඳවැටුණාට පස්සේ දැඩි නිදහස් එමෙන්න ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් ඇමරිකාව කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වීම මේවා තමයි බලපෑවේ. එතකොට ලෝක බැංකුවත් අපේ වගේ රටවල් වලට උපදෙස් දුන්නේ ඒ ප්‍රතිපත්ති එහෙම නැත්නම් ඒවට හිතකර තත්ත්වයන් ගොඩනගා ගන්නම තමයි. ඊළඟට කොරෝනාවෙන් බැටකාපු ව්‍යාපාරිකයන්ට සහන දෙන්න කියලා ආණ්ඩුව තීන්දුව ගත්තනේ. හැබැයි සමහර මුල්‍ය ආයතන එහෙම ඒ තීන්දුව ක්‍රියාත්මක කළේ නැහැ. කොරෝනාවෙන් වැසුණු ව්‍යාපාරිකයාගේ දේපොළ වෙන්දේසිය අධිකරණයෙන් අත්හිටුවනවා. හංසි නානායක්කාරය වාර්තා කරන්නේ අද මව්බිම පුවත්පතට. ඒ අනුව මේ පුවත වාර්තා කරන අන්දමට අද මව්බිම පුවත්පත සඳහන් කරනවා මේ කාරණාව කොරෝනා වසංගතයේ හේතුවෙන් අපහසුතාවයට පත්වෙච්ච ව්‍යාපාරිකයන්ට සහන සලසන්න කියලා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් චක්‍රලේඛ නිකුත් කළා. රජය විසින් තීරණයක් ගෙන තිබියදී එම චක්‍රලේඛ උල්ලංඝනය කරමින් තමාගේ දේපොළ ලබන 30 වෙනිදා වෙන්දේසි කිරීමට විත්තිකාර බැංකුවට නියෝගයක් නිකුත් කළා. එහෙම නැත්නම් බැංකුව හදනවා තමන්ගේ දේපොළ වෙන්දේසි කරන්න ඒකට එරෙහිව තීරණයක් ගන්න කියලා නියෝගයක් නිකුත් කළාන්න කියලා තමයි පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ. ඒ අනුව වාණිජ බැංකුවට මේ අනුව ගල්නෑව සහල් ව්‍යාපාරිකයෙක් ඉදිරිපත් කරපු මේ අධිකරණයට ඉදිරිපත් කරපු මේ කාරණාව පිළිබඳව අධිකරණයේ සලකා බලලා කොරෝනාවෙන් වැසුණු ව්‍යාපාරිකයාගේ දේපළ වෙන්දේසිය අධිකරණයෙන් අත්හිටුවලා තියෙනවා. තම දුක් ගැනවිල්ල පිළිබඳ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දැනුවත් කිරීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය එම ලිපි පිළිබඳ සැලකිල්ලක් දක්වලා තමන් වෙත යොමු කර ඇති ලිපි මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව හරහා අදාළ වාණිජ බැංකුවට ලිපි නිකුත් කරලා තියෙනවා. මේ සියල්ල අවසානයේදී අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය මේ ගැන සලකා බලන මේ විදිහේ ලිපි ලිව්වයින් පස්සේ ඒවට උත්තර දීලා තියෙනවා. ඒ සියල්ලෙන් අවසානයේ සහනයක් ලැබිලා තියෙනවා. මේ මූල්‍ය ආයතන නැත්නම් වාණිජ බැංකු ඒවා වෙන්දේසි කරන්න එහෙම නැත්නම් තහංචි දවන්න කටයුතු කළා වුණාට අධිකරණයෙන් ක්‍රියාමාර්ග එහෙම නැත්නම් ප්‍රතිපාදන තියෙනවා. පිළිසරණක් ලබා ගන්න පුළුවන් කියන කාරණාව නිසා තමයි මේ පුවත විශේෂයෙන්ම අද ඉදිරිපත් කරන්න කල්පනා කරේ. හේතුව සමහරවිට බැංකුව වලට ගියාට පස්සේ එහෙම නැත්නම් මුල්‍ය ආයතන වලට ගියාට පස්සේ කියනවා ආණ්ඩුව ඔය කිව්වට ඔය මේ ටෙලිවිෂන් වල රේඩියෝ වල කිව්වට ඕව අපිට අවිල්ලා නැහැ කියලා. හැබැයි එහෙම ප්‍රතිපාදන සලසා තිබෙන නිසා අධිකරණයෙන් සහනයක් ලබා ගන්න පුළුවන් කියන කාරණාව සඳහන් කරනවා. ඒ සහන ගැන කිව්වයින් පස්සේ දැන් දීවර ඇමති රාජිත ඒ කාලේ රාජිත දීවර ඇමති කාලේ නැව් 8ක ගනුදෙනුවක් විමර්ශනයේට පටන් ගෙන තිබෙන බව අද වාර්තා කරනවා ලංකාදීපේ CID උසාවියට කරුණු කියයි කියලා තමයි අද ලංකාදීප පුවත්පත සඳහන් කර සිටින්නේ මේ පිළිබඳව. ලංකාදීප පුවත්පතෙන් උපුටා ගන්නවා වාර්තා කරන්නේ නිමන්ති රණසිංහ අද මේ වාර්තාව හිටපු දීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ දොන් ලලිත් අනුරාධ සෙනවිරත්න කියන අයගේ නමින් මේ නැව් 8 චීන සමාගමක් සමග ගිවිසුමකින් මෙරටට ගෙන්වා තිබෙනවා කියලා සඳහන් කරලා තිබෙනවා. දැන් කියයි මම නෙවෙයි ඊළඟට මගේ ගාව හිටපු කෙනෙක් දැන් එයා මගේ ගාව නැහැ කියලාත් ඕනනම් කියයි. හැබැයි මේ සිද්ධිය සම්බන්ධයෙන් සඳහන් කරනවා ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීම සඳහා එක් රටකට ලබා දී ඇති ධාරිතාවෙන් අප රට භාවිත කරන්නේ 50%ක පමණ ප්‍රමාණයක් විතරයි. දිහිවරයන්ට ඇති ඒ අයිතිය උදුරා ගනිමින් චීන සමාගමකට ඒ අයිතිය ලබා දීලා ඉන් ලැබෙන බදු මුදල් එහෙම නැත්නම් ඉන් ලැබෙන කොමිස් මුදල් ලබා ගන්නා පරිදි මේ ගිවිසුම සකස් කරලා තිබුණා. මේ ගිවිසුම අත්සන් කරලා තියෙනවා කියලා සඳහන් කරනවා දීවර ඇමති රාජිත කාලේ නැව් 8ක ගනුදෙනුව ගැන විමර්ශනයක්. ඊයේ පෙරේද දවසක පාර්ලිමේන්තුවේදී කිව්වේ අපි වැසිකිලි කටක්වත් හොර සල්ලි වලින් හදාගෙන නැහැ මේ හින්දා වැසිකිලි කටක්වත් අරගෙන නැහැ කියලා. නිමන්ති රණසිංහ කියනවා දීවර ඇමති කාලේ නැව් 8ක ගනුදෙනුවක් තියෙනවා කියලා. ඒ අතරේ ඊයේ තිබුණා මාධ්‍ය සාකච්ඡාවක් ඒ කැබිනට් තීරණ දැමීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව. එහිදී සඳහන් වුණා පොහොර නැවට වන්දි ගෙවන්නේ ප්‍රමිතිගත පොහොර යලි එවීමේ කොන්දේසිය මත ඒ සමාගම ගරන්ට් එකක් නැත්නම් බෑන්ක් ගරන්ට් එකක් දීලා තියෙනවා නැවත වතාවක් ප්‍රමිතිගත පොහොර ලංකාවට එවනවා කියලා. ඒ එකඟතාව මත තමයි පොහොර නැවට වන්දි ගෙවා තියෙන්නේ කියලා සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පත්‍රන මහත්මයා කිව්වා කියලා. පොහොර නැවට වන්දි ගෙවන්නේ ප්‍රමිතිගත පොහොර යලි එවීමේ කොන්දේසිය මත කියලා අද වාර්තා කරනවා අරුණ පුවත්පත. ඒ වගේම විදේශ සංචිත කඩාවැටීමට අපේ රජය වගකිව යුතු නැහැ කියලා දල සලහපිරම මැතිවරයා කරන ප්‍රකාශයත් තවදුරටත් අනාවරණ කරනවා. බැසිල් නැතිව IMF ගැන තීරණයක් ගන්න බෑ සම මාධ්‍ය ප්‍රකාශකවරු කියයි කියලා නායනතරංග ගමගේ වාර්තා කරනවා අද අරුණ පුවත්පතට. ඊළඟට මේ පොහොර ගැන කිව්වයින් පස්සේ පොහොර ගැන කතා දෙකක් තියෙනවා. එකක් කියන්නම්. එකක් තමයි මව්බිම පුවත්පත වාර්තා කරනවා හුලන්නුගේ යූරියා මිටියක් 30000යි. හුලන්නුගේ යූරියා මිටියක් 30000යි
පානම චින්තක වාර්තා කරනවා යූරියා කිලෝ 50ක බෑග් එකක් මේ දිනවල ලාහුගල හුලන්නුගේ ප්‍රදේශයේ රුපියල් 25000 30000ත් අතර මිලකට අලෙවි වෙන බව ප්‍රදේශවාසීන් සඳහන් කරනවා. එතකොට ජනාධිපතිවරයා මේ තීන්දුව පිළිබඳව එහෙම නැත්නම් මේ පරිසර හිතකාමී ගොවිතැන සඳහා යන්න ගත්ත තීන්දුවට එල්ල වෙච්ච විරෝධතාව අවසානයේදී සඳහන් කරපු කාරණාව තමයි රජය මැදිහත් වෙන්නේ නැහැ රසායනික පොහොර ගෙන්නන්න. රජය කාබනික වගාව දිරිගන්නවා. කාබනික වගාව සඳහා මෙතන කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවීන්ට සහනාධාර ලබා දෙනවා, දැනුම ලබා දෙනවා. ඒක තමයි දිරිමත් කරන්නේ ඕන කෙනෙක්ට පෞද්ගලික අංශයෙන් මිලදී ගන්න පුළුවන්. එතකොට විය හැකි දෙයක් තමයි තියෙන මිටිය 20000ට යන එක. හැබැයි අනික් පැත්තෙන් ගොවි ජනතාව දැනුවත් කරන්න සහ ගොවි ජනතාව පොළඹවන්න ක්‍රමවේදයක් සකස් වුණොත් නෑ 20000ට ගන්න අවශ්‍ය නෑ. පරිසර හිතකාමී පොහොර වලට අපි යමු කියලා. එහෙනම් ප්‍රතිඵල මීට වඩා වෙනස් වෙනවා. අර බලාපොරොත්තු වෙච්ච අරමුණ, ඒ කියන්නේ හරිත කෘෂි කර්මාන්තය සඳහා යන අරමුණ සාක්ෂාත් කරගන්න පුළුවන්. මේ අතර කෘෂි කර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහත්මයා කියනවා බකපණ්ඩිත උපදෙස් නිසා පොහොර වැඩපිළිවෙල අවුල් වුණා කියලා. මහනුවර කේල් සුරවිරයි වාර්තා කරන්නේ. සෞභාග්‍යයේ දැක්මට අනුව මෙරට කෘෂි කර්මාන්තයේ කාබනීකරණය කිරීම සඳහා යම්කිසි නිශ්චිත කාල සීමාවක් ප්‍රකාශයට පත් කර තිබුණත් උපදේශකයන් යයි කියා ගන්නා ඇතැම් පුද්ගලයන්ගේ අනිසි ඉක්මන් කිරීම හමුවේ එම වැඩපිළිවෙල යම් අර්බුදකාරී තත්වයකට පත් වූ බව තමයි ලේකම්වරයා සඳහන් කර සිටින්නේ. මේ වන විට ප්‍රචාරයක් යනවා රසායනික පොහොර ගෙන්වීම සඳහා අමාත්‍යාංශයෙන් අවසර දෙන්නේ නැහැ කියලා. මේක අමූලික පුරුවක්. මේ රටේ රසායනික පොහොර ගෙන්වන ආයතන 120ක් පමණ අපි දැනුවත් කළා. ඒ අයට අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා උපදෙස් දීලා තියෙනවා. රජයේ නිසි ක්‍රියාමාර්ග වලට අනුව කටයුතු කරලා ඉල්ලුම් කරන අයට ප්‍රමිතියෙන් යුත් රසායනික පොහොර ගැනීම සඳහා අවශ්‍ය බලපත්‍ර අපි ලබා දෙනවා. කිසිවෙක්ට හෝ ඒ සඳහා අවසර නොලද බවට ප්‍රකාශ කරනවා නම් කවුරු හරි කියනවා නම් අපිට ඒක හම්බුලා නැහැ කියලා අපි අභියෝග කරනවා. ඒ අයට අපි හමුවට අවිල්ලා ඉදිරිපත් වෙන්න කියලා. බකපණ්ඩිත උපදෙස් නිසා පොහොර වැඩපිළිවෙල අවුල් වුණා කියලා කියනවා අමාත්‍යාංශ ලේකම්තුමා. අවුල් වුණාට පස්සේ අපි බකපණ්ඩිතයන්ට උනත් චෝදනා කළ වැඩක් නැහැ. නිස්සෝ එක්ක යනවා මිසක් පුස්සෝ එක්ක ගිහිල්ලා කොහේද අවසානයේ ගමන නතර වෙන්නේ. ඒ අතරේ බේරවැවට පාවෙන තෙත් බිම් මුදා හරිමින් කියලා අද ජාතික පුවත්පත් බොහොමයක ඡායාරූපයක වාර්තා කරනවා. බේරවැව පවිත්‍ර කිරීම අරමුණින් ආධාරක මත රැඳූ පැල සහිත පාවෙන තෙත් බිම් දහසක් වැව්තලයට මුදා හැරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අතින් ඊයේ පෙරවරුවේ සිදු වුණා. ඒක ඡායාරූප සහිතව වාර්තා කරනවා ජාතික පුවත්පත් කිහිපයක්. බේරේ වැවට පාවෙන තෙත්බිම් සංචාරක ආකර්ෂණය දිනා ගත යුතු බේරේ වැව මෙතන කොළඹ නගරයේ සංචාරක කලාපයක් බවට වර්ධනය වෙමින් තියෙද්දී බේරේ වැව ආකර්ෂණීය සාධකයක්ම වෙන්න ඕනේ. ඒකට බේරේ වැව අපවිත්‍රයි සහ බේරේ වැව පිරිසිදු කරන සහ බේරේ වැවට මේ විදිහේ පාවෙන තෙත්බිම් අලුත් සංකල්පයක්. ඊළඟට මහ වංචාවක් හෙළි වෙලා එක්දින සේවා නව රියදුරු බලපත්‍ර නිකුතුව නවතී කියලා එෆ් අස්ලම් වාර්තා කරනවා. අද අරුණ පුවත්පත වාර්තා කරන විදිහට හම්බන්තොට සහ අනුරාධපුර පැත්තේ තමයි මේක වාර්තා වෙන්නේ. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අනුරාධපුර සහ හම්බන්තොට කාර්යාල මගින් ප්‍රායෝගික පරීක්ෂණ අවසන් වෙච්ච දවසට පස්සේ දවසේම එසැනින් රියදුරු බරපත්‍ර මුද්‍රණය කර දෙන බවට එම කාර්යාලවල නිලධාරීන් ඒකෙන් රුපියල් දහස් ගණනින් මුදල් ලබා ගන්න බව දිනපතා දහස් ගණනින් මුදල් ලබා ගන්නා බවට තොරතුරු වාර්තා වෙච්ච නිසා මේ තීරණය ගත්තා කියලා තමයි රාජ්‍ය මන්ත්‍රී දිලුම් අමනුගම කියන්නේ. කොහොම වුණත් සාමාන්‍ය පරිදි රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු මේ කාර්යාලවල මගින් අඛණ්ඩව සිදු වෙනවා. රියදුරු පත්‍ර අලුත් කිරීම, නැති වූ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ඇතුළු කාර්යයන් එක්දින සේවාවන් මගින් තවදුරටත් සිදු කරගත හැකි කියලත් අද අරුණ පුවත්පත සඳහන් කරනවා. මහ වංචාවක් කෙලිවෙලා එක්දින නව රියදුරු බලපත්‍ර නිකුතුව නවතී. හැබැයි අනිකුත් සේවාවන් ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. දිවෙන පුවත්පත වාර්තා කරනවා අද මුල් පිටුවේ නල එලීමේ චීන ගණදිනුවට විරුද්ධ වූ පරයන්ත සභාපති ඉල්ලා අස්වේ කියලා ඕක බොරුවක් කියලා ඇමති ගම්මන්පිල කියනවා. ශිරාන් රණසිංහය වාර්තා කරන්නේ කොළඹ වරාය සිට කොළුන්නාව දක්වා දිවෙන තෙල් ගෙනියන නල පද්ධතිය එලීමට අදාළ කොන්ත්‍රාත්තුවකට චීන සමාගමක් වෙත ලබා දීම සඳහා ඒ සිද්ධියට අදාළව විරෝධය පළ කිරීමේ සිද්ධියක් මත කණිත තෙල් සංස්ථාවේ එමෙතන තෙල් තොග ගබඩා පරයන්ත සභාපතිවරයා ඉල්ලා අස්වීමට කටයුතු කර තිබෙන බව සඳහන් කරනවා. අමාත්‍යවරයා කියන්නේ ඒක බොරුවක්, ඒ කතාව ඇත්තක් නෙවෙයි කියලා. ඊළඟට ඔන්න කතා. හරිද? නත්තල් කාලේ උත්සව කාලේ ආරම්භ වෙලා තියෙනවා. ඒ අනුව මේ අවුරුද්දේ නම් බිස්නස් හොඳයි කියලා වෙලෙන්දෝ කියනවා. වෙළඳ ව්‍යාපාරිකයෙක් කියනවා මේ අවුරුද්දේ නම් බිස්නස් හොඳයි කියලා. හැබැයි ඉල්ලන තරම් බඩු නැහැ. කොවිඩ් අමතක කර සරුවට shopping කරන අපේ කට්ටිය. වරදක් කියන්නත් බෑ. කැලුම් දේවින්ද ඡායාරූප සුපුන් උදයංග එළඹෙන නත්සල් සැමරීමට
ඒ වගේම අලුත් අවුරුද්දට පියනැගීමට ලෝකයේ පුරා ජනතාව ඉමහත් සූදානමකින් පසු වුණා. කොවිඩ් තර්ජනයේ මැද වුණත් පසුගිය වසරෙත් ලංකාවේ කිතුණු බැතිමතුන්ට නත්තල සමීරීමට හරියට ඉඩ ලැබුණේ නැහැ. නත්තල හරියට සමරන්න ලැබුණේ නැහැ. මේ වසරේදී යම් ආකාරයකට ඒ සඳහා ඉඩක් ඇති බව පෙනී යනවා. එනවා මේ අවුරුද්දේ නම් බිස්නස් හොඳයි. හැබැයි ඉල්ලන තරමට බඩු නැහැ. කියන්නේ ලොකු ඉල්ලුමක් තියෙනවා. දැන් ඉල්ලුම ගැන කිව්වන් පස්සේ පිටකොටුවේ ඉඳලා පිටකොටුවේ ගත්තොත් අපි නැත්නම් පීපල්ස් පාක් වෙළඳ සංකීර්ණයේ ඉඳලා තොග වශයෙන් විකිරෙන හැමතැනම වෙළඳ කියන්නේ මිල වැඩි වෙලා තියෙන්නේ ඩොලර් එක ගණන් ගිහිල්ලා තියෙන්නේ දැන් බඩු වෙන්නේ නැහැ. ඒක නිසා ලයිට් වැල කියලා කියන්නේ එහෙම නැත්නම් මේ විදුලි බබුලු ටික වුණත් ගිය පාරට වඩා විශාල මුදලකින් කියලා රුපියල් 300-400කින් වැඩි කරලා විකුණන්නේ. ඔවුන්ගේ අතමෙට සරුයි කියලා කියන්නේ මේ අවුරුද්දේ බිස්නස් හොඳයිලු. හැබැයි ඉල්ලන තරම් බඩු නැහැ කියලා කියනවා නත්තල් කන්න. නත්තල් අවලංගු කරන එක හොඳයි කියලා කියන්නේ ලෙඩ බෝ කරගන්නවට වැඩිය නත්තල් අවලංගු කිරීම ජීවිත අවලංගු කරගන්නවට වඩා හොඳයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. සාහන වික්‍රමගේ වාර්තාවක් මේ අද අරුණ පුවත්පතින් උපුටගන්නේ. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ලෝකෙට අලුත් තර්ජනයක් එල්ල කරලා තියෙන පසුබිමක මහජන සෞඛ්‍ය ගැන සලකලා නත්තල් නිවාඩු කාලේ යොදාගෙන තියෙන ෂෙඩියුල්ස් වෙනස් කරගන්න උත්සව අවස්ථා පුළුවන් තරම් වෙනස් කරගන්න අවලංගු කරගන්න කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියන්නේ. මහරජිනත් නත්තල් සැමරුම අවලංගු කළලු. අපිත් ඉතින් රජවරු රජවිඥයන් කරන කියන විදිහටනේ ජීවත් වෙන්නේ. ඒ නිසා මහරජිනත් නත්තල් උත්සවය අවලංගු කළා අපිටත් අවලංගු කරන්නයි කියන්නේ. ඔමික්‍රෝන් ඇමරිකාවේ අංක 1ට අවිල්ලා තියෙනවා. ඇමරිකාවේ ප්‍රාන්ත 50න් 48කම ප්‍රධාන ප්‍රභේදයේ බවට පත් වෙලා තියෙන්නේ ඔමික්‍රෝන්. ඒ වගේම ඉන්දියාවෙත් ආසාදිතයන් 200ක් වාර්තා වෙනවා. නව ප්‍රභේදය ගැන අලුත් මතයක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි විවිධ හේතු නිසා සිරුරේ ප්‍රතිශක්තිය අඩු වෙලා තියෙන පුද්ගලයන්ට කොරෝනා වෛරසය ආසාදෙන වුණාම ඔවුන්ගේ සිරුරු තුල මේ නව ප්‍රභේද උපත ලබනවා කියලා. උදාහරණයකට ගත්තොත් දකුණු අප්‍රිකාවේ කාන්තාවක අපි මේ ලංකාදී අද අරුණ පුවත්පතින් උපුටගත්ත කාරණා මේ මතු කරලා පෙන්නන්නේ. උදාහරණයකට දකුණු අප්‍රිකාවේ කාන්තාවකගේ සිරුරේ මාස 8ක් විතර වගේ වෛරස් එක තිබිලා තිනවා. මේ මාස 8ක කාල සීමාව තුළදී වෛරස් එකේ විකෘති ප්‍රභේද 30ක් ඇති වුණා කියලා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ලෝකයට ඒ අනුව ගත්තම ඊළඟ නත්තලවත් හොඳට කන්න පුළුවන් වෙයිද? 2022 කොරෝනා තුරන් කරන මග හෙළිදරව් කරනවා ලෝක සෞඛ්‍ය සංවිධානය. ලෝකේ සෑම රටකම ජනගහනයෙන් 70%ක්වත් ලබන අවුරුද්දේ මැද භාගයේ වෙනකොට එන්නත් කරණයට ලක් කළොත්. ඒ කියන්නේ දැන් අපි නම් ඒ ඉලක්කය සම්පූර්ණ කරලා ගොඩක් කල් වගේම බූස්ටර් එන්නතත් ලබා දෙනවා. හැබැයි ලෝකයේ බොහෝ රටවල් වලට 70%කට ජනතාවකට එන්නත ලබා දෙන්න බැරි වෙලා තියෙනවා. ලෝකේ සියලුම රටවල් වලට තමන්ගේ ජනතාවගෙන් 70%කට ලබන අවුරුද්දේ භාගයක් කියන ජුනි විතර වෙද්දී එන්නත ලබා දෙන්න පුළුවන් වුණොත් ලබන අවුරුද්දේදී මේ වසංගතයෙන් මිදෙන්න පුළුවන් ගොඩ යන්න පුළුවන් කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ. එහෙම නොවුනොත් ගොඩ යාමක් නම් නැත. ඉන්දියා රුපියලත් මස්ත බාල්දු වෙලා කියලා ඒ අතරේ වාර්තා වෙනවා. රුක්ලන්ති පෙරේරා වාර්තා කරන්න මේ 2021 අවුරුද්දට සලකා බැලුවෙන් පස්සේ 2021 අවුරුද්දේ ආසියාවේ අවම වටිනාකමකින්නුත් විනිමය ඒකකය ඉන්දියන් රුපියල් බව අනාවරණය කරනවා ජාත්‍යන්තර මූල්‍ය විශේෂණ ආයතනයක් වන බ්ලූම්බර්ග්. කියන්නේ දැන් රුපියල ගැන කතා කරනවා. ඒක තමයි අර අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකුව අධිපතිතුමත් කියපු එක කාරණාවක්. IMF එකට යන්න පුළුවන් ගියොත් රුපියල පා කරන්න කියනවා. රුපියල මේ විදිහට පාලනය කරගෙන ඉන්නවා. හැබැයි ඉන්දියා රුපියල තමයි මස්ස බාල්දු වෙලා තියෙන්නේ කියලා සිරස් සලින්ම කියනවා. ඉන්දියා රුපියල තමයි ආසියාවේ අවම වටිනාකමකින් යුත් මුදල් ඒකකයේ බවට පත් වෙලා තියෙන්නේ මේ 2021 අවුරුද්දේ. එහෙම බැලුවහම අපි නරකම නෑ කියලාත් හිතෙන්න පුළුවන්. වැඩිම පාද ගණනක් ඇති සත්වයා කවුද කියලා වැඩිම පාද ගණනක් ඇති සත්වයා ඔස්ට්‍රේලියාවෙන් හමු වෙලා තියෙනවා. කකුල් 1300ක්. සපත්තු දාන්න ගියත් එහෙම කොහොමද තියෙයිද? සපත්තු දාන්න නැති එක්කෙනෙක් මෙයා පත්තෑ විශේෂයක සත්වෙක් කියලා සඳහන් වෙන. මේ සත්වයා දිගින් මිලිමීටර 95ක් කියලා කියන්නේ. කියන්නේ සෙන්ටිමීටර් 9.5ක් විතර කියලා කියන්නේ වැඩිම පාද ගණනක් ඇති සත්වයා. ලෝකේ ඉන්න වැඩිම පාද ගණනක් ඇති සත්වයා ඔන්න ශීර්ෂත්වයට එහෙම උත්තර ලියන්න ආවොත් ඕස්ට්‍රේලියාවෙන් තමයි හමු වෙන්නේ. වැඩිම පාද ගණනක් තියෙන සත්වයාට තියෙන පාද ගණන 1300යි. ශිෂ්‍යත්ව ධ්‍යානයේ සමානට වැඩි පාද ගණනක් තියෙනට කියන සත්වයන්ට කියන තනි වචනේ මොකක්ද කියලා? බහුපානේ. බහුපා. ඊළඟට
බිස්නස් හොඳයි කියලා කිව්වනේ. ඊළඟට ඉන්දියාවේ රුපියල මස්ස බාල්දු වෙලා තියෙනවා. හැබැයි ඉකුත් මාස 10ට කෝටි 202 කෝටි 2,2680ක ආදායමක්. කෝටි 2,2680ක අපනයන ආදායමක් කියලා අද දිනමින පුවත්පත වාර්තා කරනවා. අර්බුද මැද්දේ වුණත් අපි යම් ගමනක් අවිල්ලා තියෙනවා. එතකොට අර ලංකාදීප පුවත්පත මතු කරපු කාරණාව මේ අර්බුදය හමුවේ අපිට කරන්න තිබිච්ච විදේශ සංචිත රැක ගැනීම සඳහා කරන්න ඕනි දීර්ඝකාලීන වැඩපිළිවෙල තමයි අපේ දේශීය නිෂ්පාදන වර්ධනය කරන එක සහ පුළුවන් තරම් ආනයන අධෛර්යමත් කරන එක. යනු ඉකුත් මාස 10ට කෝටි 2,2680ක අපනයන ආදායමක් මහින්ද අලුත් ගෙදර කියන්නේ ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායමින් මේ වසරේ මුල් මාස 10 ඇතුළත මේ මුදල උපයා ගන්න තිබෙනවා කියලායි සඳහන් කර සිටින්නේ. ඒ විතරක් නෙවෙයි අභියෝග මැද වුණත් තේ රබර් වලින් බාර්දාගත විදේශ විනිමයක් ගෙනාව කියලා රාජ්‍ය මාත්‍ය කනක හේරක් තියෙනවා. ලංකාවේ විදේශ විනිමයට බතු ආශ්‍රිතව භෝග වලින් ලැබෙන දායකත්වයේ භෝග වගාවෙන් අපිට ලැබෙන ආපනයන ආදායම ඒ වගේම මේ සියල්ල ගැන සලකා බැලුවෙන් පස්සේ අපි ඔන්ලයින් තේ වෙන්දේසියකුත් ආරම්භ කළා. විදේශ වෙළඳ පොලේ අපේ සිලෝන් ටී වලට හොඳ මිලක් තියෙනවා. මහල් නිවාස හදන්න ඉන්දියා ආධාර ලැබුණා මේ වතු ආශ්‍රිත කරන සංවර්ධන කටයුතු. අභියෝග මැද වුණත් තේ රබර් වලින් වාර්තාගත විදේශ විනිමයක් උපයා තිබෙනවා කියලා වාර්තා කර සිටිනවා. මේවර තෙල් මිල වැඩි වුණාම බඩු මිල වැඩි වෙන සිරස්වල අතරේ මැකී යන කතා. හැබැයි එහෙම මැකී නොයන කතාවක් තියෙනවා. කතාව වාර්තා කරනවා අපි පත්තර දෙකකින්. ඉස්සෙල්ලම බලන්න මේ මව්බිම් පුවත්පත ඔවුන්ගේ සිරස්වල අතරේ වාර්තා කරද්දී දැන් මේ යාපනයේ තරුණයෙක් අහසේ පාවෙයි කියලා නිල් අහසේ මේ එල්ලිලා ඉන්නේ විදුලි වයර් එකක එහෙම නෙවෙයි මේ සරුංගලේ යවන්න ගත්ත නූල කම්බිය කියලායි කියන්නේ. ඒ වගේම මව්බිම් පුවත්පත ආකර්ශනීය විදිහට මේ පිටු සැකස්ම කරලා තිබුණා. නැත්නම් ලේඅවුට් එකේදී ඔවුන් සිරස්වල කීපයක් කැපී යන පරිදි මේ තරුණයා එල්ලෙලා ඉන්න නූල මේ සටහන් කරලා තිබුණා. සරුංගලේ එල්ලුණු තරුණයා අඩි 40ක් උඩුගුවනට වාර්තා කරන්නේ මාධව කුලසූරිය වවුනියාවේ ඉඳලා අපි අරුණ පුවත්පතෙන් උපුටා ගන්නවා. මොකද බිම වැටුණෙන් පස්සෙත් මොකද උනේ කියලා පෙන්වුම් කරන නිසා යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ තරුණෙක් විනෝදයට අනිත් ඈත් එක්ක සරුංගල රැළ තියෙනවා. මේ අවස්ථාවේදී මොකද වෙලා තියෙන්නේ? සරුංගලේ එකපාරටම ඔහුත් එක්කම උඩට ඇදිලා ගිහිල්ලා තියෙනවා. අඩි 40ක් විතර උඩට ගියා කියලා තමයි අරුණ පුවත්පත් කියන්නේ. සමහර පත්තරවල තියෙන අඩි 20යි කියලා. සරුංගලේ ඉහළට ගියාම සාමාන්‍යයෙන් මේ මොහු නූල අතහැරලා නැහැ. සරුංගලයත් එක්කම ක්‍රමයෙන් ඉහළට එසෙවිද්දී මේ පුද්ගලයා එහි ලණුව අත් නොහැරීම හේතුවෙන් මේ තත්වයට මුහුණ දීලා තියෙනවා. ඉන් මොහොතකින් වෙච්ච දේ තමයි සරුංගලය පහත් වෙලා ඒ අවස්ථාවේදී පොළවේ ඉඳලා අඩි 15ක පමණ උසක ඉඳපු මේ තරුණයා ලණුව අත්හැරලා බිමට පැන්න. ඔහුට සුළු තුවාල සිදුවලා තියෙනවා කියලා වාර්තා කරනවා. සරුංගලේ බේරගන්න කියලා සමහරලාට ලණුවේ එල්ලුණා. ලණුව ටික වෙලාවක් යද්දි Taman ලණුවත් එක්ක මුඩට ගිහිල්ලා තියෙනවා අඩි 40ක් විතර. ඊළඟට සරුංගලේ බිමට පාත් වුණාම අඩි 15ක් විතර උසේ ඉඳලා බිමට පැනලා තියෙනවා. පරිස්සම් කරගන්න ඕනේ සරුංගලේද ජීවිතේද. පරිස්සම් කරගන්න ඕනේ මොකද්ද කියන එක ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ අතරේ දේශපාලනික ප්‍රකාශයක් සිල්ගාමිණී ප්‍රනාන්දු පියතුමා කරන ඇත්ත වසන් කරනවා මේ රටේ වෙන හැම දෙයක්ම පරීක්ෂණ වලට වෙච්ච දෙයක් නෑ. මේ රටේ සිදු වෙච්ච හැම සිදුවීමක් සම්බන්ධයෙන් කරපු පරීක්ෂණයකටම ප්‍රතිඵලයක් නෑ, වෙච්ච දෙයක් නෑ. ගෑස් ප්‍රශ්නේ, පෝර ප්‍රශ්නේ පිටුපස සිටින අය රටට හෙළි කළ යුතුයි කියලා සිල්ගාමිණී ප්‍රනාන්දු පියතුමා කියන වගේම ඒ වගේම මේ සමහර ප්‍රකාශ කරන උදවිය පිටිපස්සේ ඉන්නේ කවුද කියන එකත් එළිදරව් වෙලා තියෙනවා. හැබැයි ඊයේ මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළා පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් හෙළි කළොත් සමාව දෙනවා කියලා සිසිල් ජෝයි පියතුමා සවනි ශේෂාදී අද වාර්තා කර සිටින්නේ. මව්බිම පුවත්පතට මේ කාරණාව ඒ අනුව නත්තල් කාලේදී අපි සමාව දෙන්න ලෑස්ති. හැබැයි පාස්කු ප්‍රහාරයට වගකියුතු අය කවුද? සමාව දීම කඩේකින් බඩුවක් ගන්න වගේ පාර්සලයකින් ඔතල සිල්වලට කිසිසේත්ම ලබා දෙන්න බෑ. පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට සමාව දීමට තමන් වහන්සේලා සූදානම්. හැබැයි හිස් අවකාශයට සමාව විසි කරන්න බෑ. වැරදිකරුවන් ඉදිරිපත් කළා තමන් මේ වැරද්ද කළා කියලා කිව්වොත් අපි සමාව දෙන්න ලෑස්තියි කියලා කියනවා. කොහොමුණත් මේ පරීක්ෂණ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසිය ඒ පරීක්ෂණ කරගෙන යනවා. ඊළඟට කොමිෂන් සභාව වාර්තාව ඇවිල්ලා තියෙනවා. මේ එළියට දාන්න එළියට දාන්න කොමිෂන් සභාවේ වාර්තා කියලා කියනවා. හැබැයි ඒ එළියට දැම්මයින් පස්සේ වාසි ගන්නේ මේවයි චූදිතයෝ බවට පත්වෙච්ච නැත්නම් වැරදිකරුවන් කළ හැකි පුද්ගලයන් මේකේ වාසිය ගන්නවා. අන්න ඒ නිසා තමයි මේ කොමිෂන් සභාව වාර්තා එළිදරව් කරලා නැත්තේ මේ මොහොත වෙනකොට. හැබැයි ඉදිරි කාල සීමාවෙදී මේ පාස්කු වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට කරනවා කියන කාරණාව මහජන ආරක්ෂක අමාත්‍ය යාදුනාර සරත් වීරසේකර සඳහන් කර සිටිනවා. ඒ කියන කාරණාව ඉෂ්ට නොකළොත් එදාට අපි
පාරට බහින්න ලෑස්ති. හැබැයි ඊට කලින් මේ සමහර දේශපාලන ප්‍රකාශ කරන උදවිය පිළිබඳව ඔවුන්ම තමයි කිව්වේ බුද්ධ්‍යංශ තමයි සහරාන්ලව පෝෂණය කළේ කියලා. එතකොට සමහර මේ වෙද්දි අපකීර්තියට පත් වෙලා තියෙන පොලිස් නිලධාරීන් ලබා දෙන තොරතුරු ශානි අබේසේකර වගේ පොලිස් නිලධාරීන් ලබා දෙන තොරතුරු මත මේ අය සමාජ මාධ්‍ය ඔස්සේ නැත්නම් විවිධ ආකාරයෙන් මත පතුරවනවා. මේ අය පිටිපස්සේ කවුද ඉන්නේ කියන එක දැන් හෙළිදරව් වෙලා තියෙනවා. ඒ අතරේ මේවා ඔක්කොම සැලසුම් කියලා හිතෙන්න පුළුවන් නේ. ඔව් බොහෝ වෙලාවට මේවා සැලසුම්. ඇයි මේ වෙලාවේ මේවා ගේන්න හදන්නේ එළියට කියලා බැලුවම මේවා සැලසුම් හෙළිදරව් වෙයි. මේ කතාවත් සැලසුමක් වෙන්න පුළුවන්. ස්ක්‍රිප්ට් එකකට කරපු ඇක්ට් එකක් වෙන්න පුළුවන්. ෆිලඩෙල්ෆියාහි මවක් සිය ටෙස්ලා මෝටර් රථයේදී ගැහැණු දරුවෙකු බිහි කරයි කියලා. මොකද ටෙස්ලා එලෝන් මස්ක් ලෝකයේ බලවත්ම පුද්ගලයා බවට පත් කළා ටයිම්ස් සංග්‍රහව ඔහුගේ වත්කම් ප්‍රමාණය කොයි වගේද කියලා හෙළිදරව් කළා. ඒ අනුව දැන් ටෙස්ලා තමයි ඔහුගේ ප්‍රධානතම සමාගම ටෙස්ලා සහ ස්පේස්එක්ස්. දැන් ටෙස්ලා කරපු ප්‍රමෝෂන් කැම්පේන් එකක එහෙම නැත්නම් ප්‍රවර්ධනාත්මක වැඩපිළිවෙලක පියවරක්ද කියලා දන්නෙත් නෑ. කොහොමුණත් ෆිලඩෙල්ෆියාහි මවක් Tamanගේ ටෙස්ලා මෝටර් රථයේදී ගැහැණු දරුවෙක් බිහි කරයිලු. මව පදවාගෙන යද්දී අවසානයේදී මේ රථය මේ ස්වයංක්‍රීය විදියට ධාවනය වෙන්න හදලා තියෙනවා. ඒ කියන්නේ ඉස්පිරිතාලේ තිබිලා තියෙන්නේ මිනිත්තු 20ක් විතර වගේ දුරින්. ඒ මිනිත්තු 20ක දුරින් තියෙන ඉස්පිරිතාලට යන විදියට තමයි මාර්ගය හදලා තියෙන්නේ. මාර්ග සලකුණු දීලා තියෙනවා. එතකොට ටෙස්ලා කාර් එක ඒ මිනිත්තු 20 ගෙවලා හරියටම ඉස්පිරිතාලේ ගාවට ගියාලු. ඒ අතරතුර මේ මව දරුවා බිහි කළා කියලා කියනවා. ඒකයි කිව්වේ සමහරලාට ටෙස්ලා නමත් එක්කෙන නිසා මේක ප්‍රමෝෂන් කැම්පේන් එක කොටසක් වෙන්න පුළුවන්. අපි නොදන්න බොහෝ දේවල් වලට රැවටෙනවා. ප්‍රවෘත්ති කියලා විශ්වාස කරන බොහෝ දේවල් අපව රවට්ටන්න පාවිච්චි කරන දේවල්. ඒ අතරේ කිම් ජොන් ඉල් අනුස්මරණය වෙනුවෙන් තමයි hina වෙන්න එපා, බොන්න එපා කියලා දකුණු උතුරු කොරියානු නායකයා මේ තහනම් නියෝග පනවලා තියෙනවා. උතුරු කොරියාවේ දින 11කට සිනාසීම සහ මත්පැන් බීම තහනම් කරලා තියෙනවා. ඒ උතුරු කොරියානු නායකයාව සිට කිම් ජොන් ඉල් මේ වර්තමාන ජනාධිපතිවරයාගේ තාත්තගේ අභාවයෙන් 10 වෙනි අනුස්මරණය සිහිපත් කිරීම සඳහා. hina වෙන්න බෑ, අඬන්න බෑ. අඬන්න බෑ කියලා නෑ. hina වෙන්න බෑ, බොන්න බෑ. ඒ දවස් 11කට උතුරු කොරියාවේ. ඊළඟට අපි නිමා කරන්න කලින් පත්තරමේන්තුවේ කතාබහ අද සඳහසට යනවා. ඒ සංලාපය අජිත් නිශාන්තගේ මව්බිම් පුවත්පතේ කොළඹ යුගයේ පෙම් කවි වලින් මම ආభాසයක් ලැබුවේ නැහැ කියලා බුදුදාස ගලප්පති කියන වසර 50 කවියා. ඔහුගේ කවිත්වයට, ඔහුගේ කවිකමට වසර 50ක් පිරෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ සාකච්ඡාව කරන්නේ. කවි ලිවීමට මට අතහැරගන්න බැරි ලාලසාවක් තියෙනවා. මූලික වශයෙන්ම මම විශ්වාස කරන විදිහට එහෙම වෙන්නේ මගේ කවියට ලැබෙන විචාරය නිසාමයි. විචාරකයන්ගේ නිරීක්ෂණය නිසාම කවියට මගේ තියෙන ඇල්ම වැඩි වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. විචාරය වගේම ප්‍රචාරයත් ඕනනේ. ඒ ප්‍රචාරයත් කවියේ රැඳී සිටින හේතුවක් වෙයි. අපි විචාරය සහ ප්‍රචාරයට දිරිදෙමින් තමයි බුද්ධදාස ගලප්පති කවියගේ 50 වසරක කවි ගමන් මගට මේ දිරියක් වෙන්නේ. නැත්නම් විචාරය ප්‍රචාරය දෙකම ලබා දෙන්නේ. සිරි ගුණසිංහ සර්ගේ ඉතාමත්ම රමණීය පෙම් කවි තිබුණා. මහාචාර්ය විමල් දිසානායකයන්ගේ ඉන්ද්‍රචාපිය වගේ පෙම් කවි සහ ගුණදාස අමරසේකරන්ගේ පෙම් කවි මට බලපෑවා. හැබැයි කොළඹ යුගයේ පෙම් කවි වලින් නම් මම ආభాසයක් ලැබුවේ නැහැ. සුනන්ද මහේන්ද්‍ර සර්ගේ පෙම් කවිත් මට උත්තේජනයක් සැපුවා. ඒ වගේම සමහර වෙලාවට බටහිර කවිත් මම කියුවා. නිරූඩාගේ පෙම් කවි වලට මම හරිම ආදරය කරනවා. මම සිංහල භාෂාවට පරිවර්තනය කරපු නිරූඩාගේ දිග පෙම් කවියක් 1980 ගණන් වල අගභාගයේ දවසක ලක්බිම පත්තරේ පළ වුණා කියලා සිහිපත් කරනවා. නිරූඩා ගැන කිව්වන් පස්සේ පැබ්ලෝ නිරූඩා කියන කවිය ලංකාවට ඇවිල්ලා ලංකාවේ පහත් කුලයයි සලකන කතක් සමග ගත කළ රමණීය මොහොතක් ගැනත් සටහන් වෙනවා. ඉතිහාසයේ හාර අවුසා කියවලා බලන්න. රමණීය මොහොත සමහරවට සාහිත්‍යයේ අමරණීය මොහොතක් බවට පත් වෙලා තියෙනවලු. අද කාටුන් එකම මාතෘකාව ගැන නිසා ලේසි. ඔක්කොම වෙනුවට කීපයක් තෝරගන්න පුළුවන්. දාස අඳින විදියට කාටුන් එකේ පෙන්නනවා. අර පන්දම අතින් ගත්ත මානවයා එයාගේ අතේ තිබිච්ච පන්දම එබුවා නේද අපේ කටේ. ඕන්න දාසට පේන විදිය. ඒ අතරේ එම්ඩි වීරරත්නට පේනවා මව්බිම් පුවත්පතේ කාටුන් අඳින එම්ඩිට පේනවා අපි නිදාගෙන ඉන්න අතරේ මහා රෑ කට්ට කළුවරේ
තෙල් බැරල් එක ඇවිල්ලා ඉන්ධන මිල වැඩි වුණා කියලා ජනේලෙන් එළියට පැනලා අපිව බය කරනවා. ඒකනේ සජිත් මහත්මයා රැට ඇවිල්ලා දුක සැප පිවිසනවාට අකමැති වෙච්ච උදවියට වෙච්ච දේ කියලා තමයි ඔය කියන්නේ. අංජන ඉන්ද්‍රජිත් දිනමිනට අඳිනවා කාටුන් එකක්. ලිඳට වැටුනේ ලින්ක් කටෙන් නම් ගොඩ එන්න වෙන්නෙත් ලින්ක් කටෙන්මයි කියලා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කරපු ප්‍රකාශය. එතකොට අපි කොහොමත් ලිඳ ඇතුලේ ඉන්නේ ලින්ක් කටේ ඉඳන් එයා කියන කතාවට අපි අහන දේ තමයි වෙන විදියක් නැද්ද? වෙන විදියක් නැද්ද? වෙන විදිය මොකද්ද? MD විරත්නගේ මරිස්පාල පොකට් කාටුනේ තෝරගන්න අවසාන වශයෙන් ගෑස් භාවිතයේදී අනිසිබියක් එපාලු. පිස්සුද? අනිසි නෑ. අපි නිසි ලෙස බය වෙලා ඉන්නේ. පිස්සුද? අපි නිසි ලෙස බය වෙලා ඉන්නේ. තව සතියක් විතර වගේ ගෑස් හිඟේ තියෙයි කියලා කියන්නේ අවුරුද්දත් එන්න කලින් කොහොමරි ගෑස් එයි කියලා හිතනවා. අපි නිසි ලෙස බය වෙලා ඉන්නේ. එක පැත්තකින් බය හොඳයි කොරෝනා වලදී වගේ. එතකොට පරිස්සම් වෙන්න පුළුවන්. හැබැයි ගෑස් වලදී බය වෙලා උයා පිහාගන්න එක නම් ඒක නිස්සක් නෙවෙයි. අපි නැවත හෙටමන ගැහමු. ඔබට ආයුබෝවන්.